පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයන් දෙවි පියාණන්ගේ ප්‍රේමයන් සුදාත්මයාණන්ගේ සහභාගීකමන් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි හැඳින්වීමට සවදානව සවන් දෙමු. මරිමවුන්සේ දෙවිඳුන්ගේ හඬට කීකරු වෙමින් සැබෑ විශ්වාසයේ සාක්ෂිකරුවන් වෙමු. අද අපි ආඩියම්බලම ශුද්ධෝ ජපමාල දේව මාතාවන්ට කැප කර ඇති මෙම දෙව් මැදුරේ 120 වන වාර්ෂික මංගල්‍ය සමරමු. වසර 200කට වඩා ඈත අතීතයට දිව යන අප ග්‍රාමයේ කතෝලික විශ්වාසයේ පහන් සිළුව ජපමාල දේව මාතා වහන්සේ ජේසු සමිඳුන්ට
මවවීමට තරම් උත්තරීතර කැඳවීම ලද ඇය අපට මතක් කරන්නේ දේව හඬට කීකරු වීම මගින් අපට ලබාගත හැකි දේව වරප්‍රසාදයේ විශාලත්වයයි. දෙව් මඟ යන්නට තම ජීවිතයේ පරමාදර්ශය කොට අපට පෙන්වන මරිය වහන්සේ වාගේ වෙමින් දේව හඬට කීකරු වුණු පළබර කිතුණු දිවයක් තුළින් විශ්වාසයේ සාක්ෂිකරුවන් වෙමු. කොවිඩ් වසංගතයෙන් මුළු මහත් ලෝකයම හෙම්බත් වී ඇති මෙවන් වකවානුවක නොපසුබට වීරයෙන් දේව ශක්තියෙන් බලය පෙරදරි කරගෙන ජීවිතය දිනන්නට වරම් පතමු. තනි තනිවත් පවුලක් ගමක් රටක් ලෙසත් මිනිස් දිවියේ ඇති වටිනාකම අගය කරමින් යුක්තිය සාධාරණත්වය පිරි සමාජයක් අප දේශය තුළ ගොඩනගා දෙන ලෙස දෙව් මව් මැදිහත්කම පතමු. නැවත ජන ජීවිත යථා තත්ත්වයට පත් කරගෙන වඩා යහපත් ලෙස නැගී සිටින්නට වරම් අයදිමින් මෙම මංගල්‍ය දිව්‍ය යාගයට ප්‍රීතියෙන් සහභාගී වෙමු. ආදියම්බලම මේසමේ අප සියලු දෙනාම ජපමාලයේ ජනතාවක්. ජපමාලය අතැතිව අපේ ජීවිතය අපි රැගෙන යන ජනතාවක්. අනේ නිසා මේ 120 වැනි සුදු ජපමාල මාතා මංගල්‍යය අපේ මේ පුංචි ග්‍රාමයට ඉතා ඉමහතු විශාල ආශිර්වාදයක් රැගෙන මංගල්‍යයක්. කොරෝනා කාලයත් එක්ක දිව්‍ය පූජාවකට සහභාගී වෙන්නට බැරුව හිටපු අපිට ජපමාල මෑණියන් තමන්ගේ මංගල්‍ය දවසේදීම බොහොම සුන්දර විදියට අපූර්වත්වයෙන් යුතුව මංගල්‍ය දිව්‍ය මෙහෙය පවත්වන්නට අවස්ථාව දීලා අනේර ස්තුතිවන්ත වෙමින් මෙවන් මහඟු ආශිර්වාදයකට අපි නොසුදුස්සන් බව අපි මොහොතක් සිහි කරගනිමු. අපි කොතරම් පෞකාර වුණත් දෙවියන් වහන්සේ මාරියතුමියගේ මධ්‍යස්ථකම තුළ ජපමාල මෑණියන්ගේ මැදිහත්කම තුළ අපිව පුදුම විදියට ආශිර්වාද කරලා තියෙනවා. මදක් අපි සියලු දෙනාම දැස් වසා ගනිමු. මේ මංගල මහා දිව්‍ය යාගයට අපිව සුදුස්සන් කරන්න කියා අපගේ පව් සිහි කරගනිමින් අපි දිව්‍ය පියාණන්ගෙන් කමාව අයදෙමු. Oh
සියලු බලදි දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමිනී සුරදූතයා සල වචනයෙන් ඔබ වහන්සේ ඔබගේ පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යයා වීම දැනගත් අප ඔවුන් වහන්සේගේ දුක්ඛාන්තිය හා කුරුසිය මගින් මාංශෝත්ථානයේ මහිමතාව අත්කරගන්නා ලෙස භාග්‍යවත් කන්‍ය මරියාවන්ගේ යාඥාපීඨෙන්
ඔබ වහන්සේගේ වන ප්‍රසාදය අප ආත්මයානන්ට දානය කළ මැනව. මේකෙදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. දෙනාසුන්ගෙන කියවීම වලට සාවධානව ඇහුම්කන් දෙමු. ද්විතීය නීති සංග්‍රහය පොතෙන් උපුටාගත් කොටසකි. ඔබට දිව්‍ය අතීතාක් ඔබත් ඔබේ පුත්‍රයාත් පුත්‍රයාගේ පුත්‍රයාත් දෙවි සම්විධානන් වහන්සේට ගරුබිය පාමින් මා ඔබට අනකල උන්වහන්සේගේ සියලුම නියෝග සහ අනපනත් ආරක්ෂා කළ යුතුය. එසේ කළොත් ඔබ চিරාත් කාලයක් ජීවත් වනු ඇත. එබැවින් ඊශ්‍රායෙල් වරුනි සවන් දී ඒවා පිළිපදින්න. එසේ කළොත් ඔබගේ පියවරුන්ගේ දෙවි සම්විධානන් වහන්සේ ඔබටම පොරොන්දු පරිදි කිරෙන් හා මී පැණිය නිතරම දේශයේ ඔබට සුභ සිද්ධිය සැලසෙනු ඇත. ගණනින් බහුලව වර්ධනය වනු ඇත. ඊශ්‍රායෙල් වරුනි සවන් දෙන්න. අපේ සම්විධානන් වහන්සේම පමණක් දෙවියන් වනසේක. දෙවි සම්විධානන් වහන්සේට ඔබේ මුළු බුද්ධියෙන්ද මුළු ආත්මයෙන්ද ඔබේ මුළු වීරියෙන්ද ප්‍රේම කළ යුතුය. අද දින මා ඔබට දෙන මේ අනපනත් සිතේ ධාරණය කරගත යුතුය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර දෙවි සමිදානෝ මා උදෙසා මහත් දේ කළසේක. Usa
සසුනෙන් උපුටාගත් කොටසකි. තවද මරණය හේතු කොටගෙන පූජක පදවිහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංඛ්‍යාව විශාල විය. එහෙත් යේසුස් වහන්සේ සදහටම පවතින හේයින් උන්වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකිය. එබැවින් උන්වහන්සේ මගින් දෙවියන් වහන්සේ වෙතට ළඟාවන්නන් සදහටම ගලවන්නට උන්වහන්සේට පිළිවන. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වීමට උන්වහන්සේ සදහටම ජීවත් වන බැවිනි. අපට යෝග්‍ය වන්නේ එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පෞකාරයන්ගෙන් වෙන් වූ අහස් මණ්ඩල ඉක්මවා වැජබෙන උත්තම පූජකයෙක්මය. අන් උත්තම පූජකයන් මෙන් පළමු කොට තමන්ගේ පව් උදෙසාත් දෙවනුව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා උපු කිරීමට උන්වහන්සේට උවමනාවක් නැත. මන්ද උන්වහන්සේ තමන්ම එකම වරක් පූජා වීමෙන් ඒ උවමනාව ඉටු කළසේක. දුර්වලකම් ඇති මිනිසයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබේ. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණ දිවුරුමේ වචනයෙන් සදහටම සම්පූර්ණව සිටින පුත්‍රයාණෝ පත් කරනු ලැබූහ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ලෝකතුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමී ඔබ වහන්සේට මහිම වේවා. සවැනි මස ගාබ්‍රියල් නම් දේවදූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ දාවිද් රජපරපුරෙන් පැවත එන ජෝසෙෆ් නම් මිනිසෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියාය. දේවදූතයා සිටි තැනට පැමිණ විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ. සමිදානන් වහන්සේ ඔබ සමග යයි කීය. එහෙත් ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක්ද යයි සිත සිතා සිටියාය. දෙවදූතයා ඇයට කතා කොට මරියාවනි බිය නොවන්න. ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාද ලද්දෙහිය. මේ බලන්න ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නේය.
උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේක පරමෝත්තමයාණන්ගේ පුත්‍රයායෝ යයි කියනු ලබන්නේය. උන්වහන්සේගේ පිය වූ දාවිදගේ සිංහාසනය දෙවි සමිදානන් වහන්සේ උන්වහන්සේට ප්‍රදානය කරන සේක. උන්වහන්සේ ජාකුබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. උන්වහන්සේගේ රාජ්‍ය කෙලවරක් නොදන්නේ යයි කීය. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුගේ වහන්සේට ප්‍රශංසා වේවා. ආදියම්බරම මීසම් ග්‍රාමයේ මා හිතාදර දේව ජනතාවනි, මා මිතුරු මිතුරියනි, අපි කතා කරන්නේ වචනවලින්. දැන් ඔබ මාව තේරුම් ගන්නේ, මට ඇහුම්කන් දෙන්නේ වචනවලින්. වචනයක් කියන්නේ බොහොම බලගතු දෙයක්. ඒක පිහියකට, කඩුවකට, අවියකට, ගිනි අවියකට වඩා බලගතු දෙයක්. වචනයක්. දිනක් නාසා ආයතනයට ගිය එක ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් එක නිවේදකයෙක් ප්‍රශ්න කරනවා. ඉතින් ප්‍රශ්න කරද්දී අහනවා, "Sir, what made you to become a great scientist like this?" ඔබට මේ වගේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වෙන්නට මොකක්ද පෑදුව මග? එතකොට මේ විද්‍යාඥයා දෙන උත්තරේ තමයි, "It is a word from one of my small age teachers." මට පුංචි කාලේදී මගේ ගුරුතුමියා කිව්වා, "පුතේ, ඔබ විද්‍යාවට හරි දක්ෂයෙක්. මෙන්න මේ වචන ටික මට හිතට තදින් වැදුනා." ඔහුගේ උත්තරේ උනේ ඒකයි. මා ප්‍රියාදර සහෝදර සහෝදරනි, ජීවිතයකට පණ දෙන්නට පුළුවන් වචනයකින් ජීවිතයක් නසන්නට පුළුවන් වචනයකින්. වචනය කියන්නේ ඒ නිසා බොහොම බලගතු දෙයක්. එක සියදී නසා ගන්නට ගිය පුද්ගලයෙක් මාත් එක්ක ඇවිල්ලා කියනවා, "ෆාදර්, මම එක්තරාකාරයකට සියදී නසා ගන්නට යද්දී පිටිපස්සේ එක්කෙනෙක් ඒ වෙලාවෙම දොර හැරලා දොර කඩාගෙන ඇවිල්ලා කිව්වා, 'එපා ඕක කරන්න.' ඒ එපා කියන වචනේ අකුරු දෙකයි. අකුරු දෙකේ වචනය ඔහුට ජීවිතය නැවත ලබා දුන්නා. මේක අනිත් පැත්තත් වෙන්නට පුළුවන්. බොහොම භයානකයි. තව කෙනෙක්ව මුළු ජීවිතයටම වටන්න පුළුවන් වචනයකට. මනුෂ්‍ය වචනය ඒ තරම්ටම භයානකයි, ඒ වගේම ප්‍රබලයි, බලගතුයි. මනුෂ්‍ය වචනය, මේ අපි කතා කරන වචන එච්චර බලගතු නම් දේව වචනය කෙතරම් බලගතුද? දබා කියලා, ඒ දබා කියන වචනයෙන් කියන්නේ හීබ්‍රියු භාෂාවෙන් බලගතු ශ්‍රී දේව වචනය. මේ දේව වචනය නිකන් මේ මනුෂ්‍ය වචනයට සාමාන්‍ය තරමින් සමාන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආලෝකය වේවා කියලා දෙවියන් වහන්සේ උපදෙවි සඳහන් වන ආකාරයට ඒ දේව වචනය දුන්නාම එහි බලය තිබුණා මුළු විශ්වයම මවන්නට. ඒ තරමට බලගතු දේව වචනයක්. මෙන්න මේ දේව වචනය තෙම ධර්මයානන් මිනිසත් බවගත්සේක කියලා තියෙනවා. දේව වචනයට ජීවයක් දුන්නේ දේව වචනය තමයි දෙව්මෑණියන්ගේ කුසට ආවේ. සුදෝ ජොහන් තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය සහ 15 වෙනි වගන්තියේ තියෙනවා, වචනය තෙම මාංශගත වූසේක අපි සමගද වාසය කළෝය. මෙන්න මේක තමයි
විශ්වයේ තියෙන පරම සත්‍ය අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන ජනතාවක් විදිහට විශ්වාසයේ තියෙන උතුම්ම වගන්තිය වචනය තෙම මාංශගත වූසේක. අන්න ඒ නිසා තමයි අපිට ජේසුස් වහන්සේ ලැබුණේ. ජේසුස් වහන්සේ තුළ අපි විශ්වාසය ලැබුවේ ඒ වචනය මාංශගත වීම තුළ. ඉතින් ජපමාලයේදී අපි කියන්නේ දැන් අපි සුවිශේෂී සවන් දුන්න ඒ වචන නමෝ මරියනි ප්‍රියවිසාද පූර්ණවන්තියනි. ඒ ගාබ්‍රියල් දේවදූතයා දාවිද් රජපුරෙන් පැවතෙන නාසරෙත් නම් නුවර විසූ ඒ කන්‍යාවකට දර්ශනය වෙලා කිව්ව වචන. එතකොට මේ වචන නිකම්ම වචන ටිකක් නෙමෙයි මා ප්‍රියාදර සහෝදර සහෝදරනි ජපමාලයේ ජනතාවෙනි. ඔබ නමෝ මරිය උච්චාරණය කරද්දී නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි කියලා කියද්දී ඔබ ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන බලගතුම වචන ටික. අයි මම එහෙම කියන්නේ. වචනය මාංශය උනේ අන්න ඒ අවස්ථාවේදී. ඒ වචනය සමග ඒ මාංශගත වුණා කියලා දේව පණිවිඩය ලැබුණේ අන්න ඒ වචන වලින්. ඒ නිසා තමයි මේ නමෝ මරිය යාඥාව ඊටමත් ප්‍රබල යාඥාවක් වෙන්නේ. එතකොට මේ නමෝ මරිය යාඥාව අපේ ජීවිතයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ජප කරද්දී මොකද්ද මේ දැන් ජප කරනවායි කියන්නේ? අපිට මේ සිංහල කල්චරත් එක්ක ඒ පසුබිමත් එක්ක ජප කරනවායි කියලා කියද්දී අපිට තග්ගාල වලට එන්නේ ඔය යంత్ర මන්ත්‍ර බලි තොවිල් ජප කරනවායි කියන එකට. දැන් ජප කරලා අර වචන අපිට තේරෙන්නේ නැති වචන ටිකක් කියලා මොනවා හරි කරන්නේ. නමුත් අපි ජපමාලයේදීත් කරන්නේ ජප කිරීමක්. ඒ කියන්නේ එකම වචන ටික ආය කියලා ඒ වචන තුල බල ගැන්වීමක් කරනවා. එතකොට මේ වචන මොනවද? මේ ලෝකේ තියෙන බලගතම වචන ටික. අපේ විශ්වාසයේ උච්චතම වචන ටික. මරියනි ඔබගේ කුසේ දෙවියන් වහන්සේ දරු ඵලයක් ලෙස පිළිසිඳගත්සේක. වචනය තෙම මාංශගත වූසේක. මෙන්න මේ වචන ටික තමයි බලගතුම වචන ටික. අපි නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි කියලා හැම ජපමාලයකදීම 53 වතාවක් මේ වචන ටික කියනවා එක ජපමාලයක් කියලා ඉවර වෙද්දී. එතකොට ඒ ජපමාලය කියද්දී අපිට හිතට දැනෙන්නේ ඒකයි. අපි තද බල යාඥාවක් කරා. දෙවියන් ලූර්දුවේ දර්ශනය වෙලා ඒ පෙනෙද්දී දර්ශනීය දේව මාතාව ජපමාලය උච්චාරණය කරමින් සිටිය බව බර්නදෙත්තුමිය සඳහන් කරනවා. ඒ ජපමාලයේ මාතාවන් අපිට බොහෝම වැදගත්. මේ ජප කරන මාලය ජපමාලය කොන්තය ඒක අපිට බොහෝම වැදගත්. කොන්තය කියන්නේ අපේ ජීවිතේ නැතුවම බැරි හැම වෙලාවෙම ළඟ තියෙන්නට ඕනේ දෙයක්. ජපමාලය ළඟ තියාගන්න ජනතාවක් බවට මේ ආණ්ඩියම් වල මේ ජනතාව විශේෂයෙන් පත්විය යුතුයි. මොකද මේ වචනය තෙම මාංශගත වෙනවයි කියන පණිවිඩය අපි ආයමත් ජප කරද්දී ඒක ලොකු බලයක් තියෙනවා. මෙන්න මේ බලය සුදු බයිබලයේ උප්පත්ති පොතේ 15 වෙනි වගන්තියේ සඳහන් වෙන ඒ පොරොන්දුවයි. ඔබ ගලවා ගන්නා පිණිස ගැලවුම් කරුවෙකු මම එවන්නෙමි. දිව්‍යන් වහන්සේ පාපයට වැටුණ ආදම්ට සහ ඒවට උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ එහෙම කියනවා. එහෙම කියලා ඒ ගැලවුම් කරුවානන් මනුෂ්‍ය භවගෙන කන්‍යාවක් තුළින් නම් මාරියාවන් තුළින් උපන් ඒ වචන ටික තමයි අපි මේ ජපමාලය උච්චාරණය කරද්දී කියන්නේ. එතකොට අපිට වැදගත් වෙන
කාරණා දෙකක් තියෙනවා. බොහොම හොඳින් මේක හිතට ගන්න. පළවෙනි කාරණාව මේ ජපමාලේ උච්චාරණය කරද්දී ඒ වචන වල දිගින් දිගට කියද්දී ඒ වචන වල ලොකු බලයක් තියෙනවා. ලොකු බලයක්. මොකද එකම අරමුණක් තුල දිගින් දිගටම අපි ජප කරමින් කියන්නේ අන්න ඒ අරමුණ වෙනුවෙන් දේවමෑණියන්ට මංගලම් කී වචන ටික. මම බ්‍රදර් කෙනෙක් විදිහට ඉන්න කාලේ දැන් අවුරුදු 6ක් විතර ඒ කියන්නේ බ්‍රදර් කෙනෙක් වුණා විතරයි අපිට පරිශ් විසිරින් තියෙනවා. ඉතින් එක පල්ලිවල ගිහලා මේ පල්ලියේ බ්‍රදර්ස්ලා ඇවිල්ලා වැඩ කරලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති, ඔයාලා දැකලා තියෙනවා ඇති. මේ විදිහට අපි බ්‍රදර්ස්ලා විදිහට එක පල්ලිවල ගිහලා අත්දැකීම් ගන්න. කට්ටුව මීසමේ මම අත්දැකීම් ගන්නට සති 3කට වගේ ගියා. දැන් අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා ෆස්ට් ඉයර් බ්‍රදර් කෙනෙක් විදිහට. ඉතින් කට්ටුව මීසමේ අපේ ගරු රුවන් රීඩ් ලියනගේ පියතුමත් සේවය කරලා තියෙනවා. මේ මීසමේ ගර්ල් බැහැ දකින්න යද්දී එක ගෙදරකට ගියාම ඉතින් ගෙදර අය හඳුනාගත්තාම වුන් කියනවා "ෆාදර් අපේ පවුලේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මේ අපේ පවුලේ ලොකු දුව දැන් වයස අවුරුදු 30 ගණනක් කිව්වා ඇයට ෆාදර් දැන් අපි හරියට යෝජනා බලනවා එකක්වත් හරියන්නේ නැහැ ෆාදර්." බ්‍රදර් කියලා කිව්වේ. බ්‍රදර් අපි යෝජනා ගොඩක් බැලුවා එකක්වත් හරියන්නේ නැහැ. ඉතින් බ්‍රදර් කෙනෙක් විදිහට මම දෙන්නේ කුමක්ද දැන් මොනවා හරි අවවාදයක් හරි අදුගානේ මොනවා හරි දෙයක් කියන්න ඕනේ. ඉතින් වැඩි අත්දැකීම් නැති නිසා නමුත් බ්‍රදර් කෙනෙක් විදිහට පුංචි ළමයෙක් විදිහට මේ ආඩියම්පලම ග්‍රාමයෙන් ආපු දරුවෙක් විදිහට මට ජපමාලේ බලය ගැන හොඳ අත්දැකීමක් තිබ්බා. ඒක දැනටත් තියෙනවා ඉදිරියටත් තියෙනවා. ඉතින් මම ඒ පවුලේ අයට කිව්වේ ඕගොල්ලන් මේ අවශ්‍යතාවය වෙනුවෙන් ජපමාල 100ක් ඔප්පු කරන්න. මේ දේ වෙනුවෙන්ම ජපමාල 100ක් ඔප්පු කරන්න. වගේම ඒ තනත්තියට මම කිව්වා ඔබ විශේෂයෙන් මේ ජපමාල 100 බලන්න ඒක කියන විදිය ඔබ කවුන්ට් කරලා පවුලේ එකට කරගන්න බැරුවොත් ඔබ හෝ එය කරන්නට කියා මම නිකන් ඇයට කිව්වා ඒ පවුලේ අය සමග බෙදාගත්තා. ඊට පස්සේ දවසක් නුවර සෙමිනේරියේ අවුරුද්දකට විතර පස්සේ මේ සිද්ධිය වෙලා නුවර සෙමිනේරියේදී මම වැඩ කර ඉද්දී මම ගායන එක අතුකගා ඉද්දී එකපාරම ට්‍රිප් එකක් ආපු කට්ටියක් මන් ළඟට ආවා. එතකොට මම අඳුනගත්තේ කොහොමද කියලා මටත් ෂුවර් නෑ. මේ බ්‍රදර් මහිමද? ඔහු මතකද අපි ඔය? මට එච්චරටම දුරගන්න බෑ වුණාට දැකලා පුරුදුයි ඔයගොල්ලන් පවුලේ අයව. ඊට පස්සේ කිව්වා අපි අර කට්ටුවේ බ්‍රදර් මතක ඇති. දැන් මේ අපි පවුල් දෙකක් ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මට ඒගොල්ලන් විස්තර කිව්වා බ්‍රදර් මතකද ජපමාලේ කියන්න කියලා අපිට කිව්වා. දැන් මේ අපි බඳින්න යන අපේ පවුලේ දුව බඳින්න යන පුතාගේ පවුලයි අපේ පවුලයි දෙකම එකතු වෙලා නුවර සෙමිනේරිය බලන්නයි බ්‍රදර් හම් වෙලා යන්නයි ආවා. මෙහෙම මන් ළඟට ඇවිල්ලා කිව්වා ඒ ජපමාලේ බලය. ඊට පස්සේ මේ තැනැත්තිය කියනවා ඇය කතෝලික පාසලක ගුරුතුමියක්. ඇය කියනවා බ්‍රදර් මම ඉන්ටර්වල් එක ටයිම් එකේ හරි කොහොම හරි පල්ලියට ගිහිල්ලා ජපමාලය කිව්වා. කොහොම හරි ජපමාලය 100ක් කියනවා තියා ජපමාලය 50ක් ඉවර වෙද්දිම මෙහෙම යෝජනාවක් ආවා. ඒ යෝජනාව තියෙද්දි මම දිගටම ජපමාල 100 ඔප්පු කරා. ඊට පස්සේ ඒ යෝජනාව ස්ථිර වෙලා අපි විවාහ වෙන්නට දින නියම කළේ මේ 100 වෙනි ජපමාලේ උච්චාරණය කරපු දවසේ. අය අපිටයි පවුලයත් එක්කම එහෙම බෙදාගත්තා. මා ප්‍රියදර සහෝදර සහෝදරනි ජපමාලය කියන්නේ අපේ ජීවිතේ ඒ වගේ වැදගත්ම දෙයක්. විශේෂයෙන්
ආඩියම්වලම ජනතාවට ජපමාලය කියන්නේ බොහෝ වැදගත් දෙයක්. ඒ නිසා ඒ පළවෙනි කාරණාව තමයි ජපමාලයේ වචනවල තියෙන බලගතුකම. ජපමාලයේ ජනතාව වීමේ බලගතුකම. ඒ වගේම ජපමාල මාතාවන්ගේ පල්ලියේ ඉන්න ජනතාව විදිහට ඔබට විශේෂත්වයක් තියෙන්න ඕනේ. ජපමාලය මට වැදගත් කියන දේ. මම දන්නවා සමහර මීසම් වල ඒ මීසම කැප කරලා තියෙන සුදු ජුසේ මුනිඳුන්ට නම් ජුසේ තාත්තයේ කියාගෙන ඒ මිනිස්සු ජුසේ මුනිඳුන්ට පුදුම ආදරයක් තියෙනවා. ඒ වගේම මේ ජපමාල මෑණියන්ට කැප කර තියෙන මේ ආඩියම්වල මීසමේ ජනතාවට ජපමාලයට පුදුම ආදරයක් තියෙන්නට ඕනේ. අන්න ඒක තමයි දෙවෙනි කාරණාව. ඒ තමන් කියන ජපමාලය පරිස්සම් කරලා ළඟ තියාගන්න. ඒ තමන් කියන ජපමාලයම කවදා හරි නැරුණ වෙලාවක අතේ පැටලෙන ජපමාලය බවට පත් කරගන්න. මුළු දේශනාවම අමතක වුණත් මෙන්න මේ කාරණා දෙක ඔබ මතක තියාගන්න. පළවෙනි කාරණාව මේ ජපමාලයේ අපි උච්චාරණය කරන වචන දේව මෑණියන් මංගලම් කී වචන මේ ලෝකයේ තියෙන බලගත්ම වචනේ අපි ජප කරන්නේ. ජප කරනවා කියන්නේ අපි ආය කියන්නේ යම්කිසි පරමාර්ථයක් වෙනුවෙන්. එතකොට එතන ලොකු බල ගැනීමක් සිදු වෙනවා. විශ්වයේ ශක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වීම සිදු වෙනවා. පළවෙනි කාරණාව ජපමාලයේ ජප කරන වචනවල බලය. දෙවෙනි කාරණාව ජපමාලය ළඟ තමා ගැනීමේ බලය සහ ජපමාලයේ දරුවෙක් දියණියක් වීමේ බලය. එනිසා ඔබ කතා කරද්දී ජපමාලයේ බලය ගැන නිතරම අනිත් අයත් එක්ක කියන්න. හරියට අර අනිත් පල්ලි වෙලාවේ ජුසේ තාත්තා මට මේක දුන්නා මේ වෙනුවෙන් උදව් කරා කියලා බය නැතුව කටපුරා කියන වගේ ඔබට කටපුරා කියන්නට පුළුවන් වෙන්නට ඕනේ. ජපමාලයේ මෑණියන් මට මේ විදිහට මැදිහත් තුනා කියලා ජපමාලයේ උච්චාරණය කරන පුද්ගලයේ බවට පත් වෙන්න හැමදාම ජපමාලය උච්චාරණය කරන්න. එහි බලය ඔබත් හැමදාම අත්දකින්න. ඒ වෙනුවෙන් අපි මේ මංගල්‍යයේදී පිහිට අයදිමින් යදිමු පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් දේව වචනය ගැඹුරින් මෙනෙහි කළ අපි දැන් අපේ එකම කතෝලික සංඝයාක් විදිහට අපගේ විශ්වාසය අපි හඬ නගා ප්‍රකාශ කරමු. ඒ විශ්වාසය තුළ ජීවත් වන්නට පොරොන්දු වෙමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. Om
පියාණන් වහන්සේගෙන් හා බුදුරජාණන් වහන්සේගෙන් හා නිපෙන සමිදානන්ද ජීවදායකයන් වූ ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ ධ්‍යානන්ද පුත්‍රයාණන් සමග එකම වන්දනාවක් මහිමයන් ලබනසේක. උන්වහන්සේ දිවසුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගේ පැවැදෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පවමාන සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවමනුයේ නැන්ද නැගීමද මත පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. දැන් අපි අපගේ විශ්වාසයේ යදුම් වලට සහභාගී වෙමු. විශ්වාසයෙන් ඒ යදුම් අපි එකම මීසම් සංඝයාසේ ඔප්පු කරමු. සුදු සභාවේ වෙනුවෙන් යදිමු. දයාබර දේවියන්නි ශාන්ත සභාවේ වත්මන් නියමුවාණන් වන අති උතුම් ෆ්‍රැන්සිස් සුදතුන් පියායතුළු රදගුරු පූජක ගිවි පැවිදි සියලු දෙනාට ලෝකයේ අභියෝග හමුවේ නොසැලී දේව මහිමය උදෙසා ක්‍රියාකාරී වන්නට සුද්ධ වූ සභාවට අවශ්‍ය වරම් ලැබෙන පිණිස දෙසා යදිමු. දයාබර දේවපියාණනි තම සැප පහසුව සහ සුභ විහරණය ගැන දැවෙමින් රටේ ජනතාව ගැන හැඟීමකින් තොරව ක්‍රියා කරන ජනනායකයින්ට නිවැරදිව අවබෝධය හා ප්‍රඥාව ලැබී ජන සුවසෙත වෙනුවෙන් ක්‍රියා කරන්නට ඔවුන්ට අවශ්‍ය සුදුතුම් මඟ පෙන්වීම ලැබෙන පිණිසද දයාවන්ත දේඳුනි හෙට දින ලෝ බාර ගැනීමට සූදානම් වන තරුණ දූපුතුන්ට නිවැරදිව මඟ හඳුනාගෙන වගකීම් සහිතව ක්‍රියා කරන්නට සුද්ධාත්ම ආලෝකයේද තවමත් අධ්‍යාපන කටයුතු වල නියැලෙන දූපුතුන්ට තම කාර්යයන් නිවැරදිව හා සාර්ථකව කර ගැනීමට දේව ආලෝකය හා මඟ පෙන්වීම ලැබෙන පිණිසද සෙනෙහබර පියාණනි මීසම් පවුලක් ලෙස දෙව්මවුන්ගේ මංගල්‍යයට සූදානම් වන අප හැම දිනාට සවන් දුන් දේව වචනය මත දිවි ගොඩනගාගෙන සැබෑ ක්‍රිස්තු අනුගාමිකයන් ලෙස ප්‍රේමේ පණිවිඩය ලෝ වෙත ගෙන යන්නට වරම් ලැබෙන පිණිස දිව්‍ය වෛද්‍යවරයාණන් වන දෙවිදුනි රුධිර කොරෝනා වසංගතය මෙන්ම විවිධ බෝවන රෝග තත්ත්වයන් නිසා තැන තැන ලෝ පුරා විසිරී සිටින ගිලන්ව ඔත්පලව සිටිනා වූ සියලු දෙනාට ඔබ වහන්සේගේ සුව ශක්තියෙන් නැවත සිය සුපුරුදු කාර්යයන්හි නියැලෙන්නට සුවදානයේ වරම ලැබෙන පිණිස
ඇස් පියා ගනිමු. සියලු දෙනා බොහොම අවධානයෙන් මේ මොහොත ගත කරන්න. ඇස් පියාගෙන අපි දේව මාතාවන්ට ලං වෙමු. ඇයගේ මධ්‍යස්ථකම විශේෂයෙන් ඉල්ලා සිටිමු. ජපමාල මෑණියන්ගේ බලය තුල අපගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුවන පිණිස අපි හැමෝටම ජීවිතයේ විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. හිතේ කැකෑරෙන තද බල උවමනාවන් තියෙනවා. මේ මොහොතේ ඔබගේ තිබෙන ඒ තද බලෙක් උවමනාවක් සිතට නගා ගන්න. මේ 120 වෙනි ජපමාල මෑණියන්ගේ මංගල්‍යයේදී ඒ පූජාවේ මංගල්‍යයේ පූජාවේ බලය තුල මෑණියන්ගේ මැදිහත්කමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉල්ලන්න තද බල ලෙසට ඔබ හිතින් හඬ නගා ගතින් නිහඬව මේ මොහොතේ ඊටමත් භක්තියෙන් යාඥා කරන්න. මේකදී අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන්ම අපට ලැබේවා. ආමේන්. Sabe
සහෝදරයනි මාගේ සහ ඔබගේ ආගේ සියලු බල දෙවියන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රශංසාවක් මනියකට සඳහාද අපරකමන් වහන්සේගේ විශුද්ධ සභාවට ප්‍රයෝජනවත් සලහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේගේ ආගේ විනාශේවා. අපි යාඥා කරමු. දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුත්‍රයන්ගේ ජීවිතේ හා මරණයේ අභිරහස් භාවනා කර ඔවුන් වහන්සේගේ වාග්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස අප පුදන මේ පඬුරු මගින් අපවද සුදුස්සන් කළ මැනව. මිකිලි අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේවා. ඔබ සමගම වනසේවා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාදන දෙවි ස්වාමිනී සෑම කල්ලිද සෑම තැනෙද අපි ඔබ වහන්සේ තුති පිදී පුද කිරීමත් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියාවන්ගේ ශුද්ධ වූ ජපමාල මෑණියන්ගේ මංගල්‍ය වූ මෙදින අපි ඔබට ප්‍රශංසා කිරීමත් ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කිරීමත් ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කිරීමත් සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීමදායකය. ඔබ වහන්සේගේ ඒකජන්ත පුත්‍රයාණෝ ශුද්ධාත්මයාණන්ගේ අනුභවයෙන් කන්‍ය මරියාවෙන් කුස පිළිසිඳ ගත්තාය. ඕතමෝ කන්‍යා භාවයේ මහිමය නැති කර නොගෙන සදා ආලෝකය අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට බිහි කළාය. එම ක්‍රිස්තුස් වහන්සේ මගින් සුරදූතයෝද සුරසේනා සමූහයද ඔබ වහන්සේගේ මෞත්තම භාවයට ප්‍රශංසා කරති. භයභක්තියෙන් වන්දනා කරති. එක් හඬින් ජයනාද පවත්වති. අපි බැගෑපත්ව නගන මේ හඬ ශබ්දයද ඔවුන්ගේ සාදු නාදයට කොට පිළිගන්නාක් මෙන් අපි ඔබ වහන්සේගෙන් මෙසේ අයද සිටින්නේමු.
එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරනමින් අපි මෙසේ අයදින්නෙමු අපි එසේ යදිනුයේ මේ පඳුරු අප උදෙසා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයන් ශ්‍රී රුධිරයන් බවට පත්වනු සඳහාය උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වර්ගීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින් අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සෙම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වර්ගීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින් පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි තව කමාව දෙසා සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරුවනු ලබන්නේය මා සීකිරීම පිණිස මෙය සිදු කරන්න අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම සුදාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව අයද සිටිමු. ස්වාමිනී මුළු ලොවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අපගේ පොදු පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද සකල පූජක සහ ගිහි පිරිසද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව
අපි මොහොතක් අපගේ පවුල් අතරින් වෙන්ව ගිය අයගේ ආත්මයන් උදෙසා නිහඬව යාඥා කරමු. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගේ අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකය වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන නිත්‍ය කන්‍ය මරිය තුමියද ඔතුමෝගේ ධනපති වන සුදෝ ජොසේ මොනිඳුන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සුදෝ ජොසේ වහන්සේඳුන් හා සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිග වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අපද සුදුසන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවියන්ගේ සුදාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයන් මහිමයන් සදහටම අත්වේවා. ජපමාලයේ ජනතාවක් අපි සියලු දෙනා ඒ ජපමාලයේ උච්චාරණය කරන සෑම විටම අපි උච්චාරණය කරන අනිත් වැදගත්ම යාඥාව තමයි ස්වර්ගයේ වැඩ සිටින යාඥාව. ඒ යාඥාව දේව වචනය ජේසුස් වහන්සේ කියා දුන් සුපුවතේ පෙන්වා දෙන යාඥාව. ඉතින් ජේසුස් වහන්සේගේ වදන් වලින් ජපමාලයේ ජනතාවක් වන අපි සියලු දෙනා අපගේ දෑත් ඔසවා අපගේ අවශ්‍යතාවයන් සීකර ගනිමින් මේ මංගල යාගයේදී දිව්‍ය පියාණන් මෙලෙස ආයදෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලොවේදීට වේවා. අපගේ එදිනදා භෝජනය ප්‍රදානය කළ මැනව අප වරද කරන අයගේ වැරදි අප මා කරන්නාක් මෙන් අපගේ වැරදිද මා කළ මැනව. අවස්ථාවට හසුවීමට අපට මෙලොවේ අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි අයදෙමු. විදුබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන තුරුවම පාවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යය බලයද මහිමයද සදාටම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද
සමගීද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහරම වැඩ වසන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමග පවතිවා. අප සියලු දෙනාම ස්වාමීන් වහන්සේ තම ගෝලයන්ට පැතූ ආකාරයෙන් එකිනෙකාට සාමය මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. මනුසත් අප උදෙසා මාංශගත වූ තැනැත්තාණන් වහන්සේ අපට පව්කමාව දෙන උතුමාණන් වහන්සේ වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අප භාග්‍යවන්තයෝය. ස්වාමී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසු වෙමි. ඒ වචන මාගේ ආත්මය සෝවන්නේ යේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සදා ජීවනයට අප ගෙන යන සේක්වා. දයාබර සහෝදර සහෝදරියනි, ඔබට මතක් කරනවා දිව්සප්‍රසාද වහන්සේ ලැබීමට අප පැමිණීමේදී අපගේ දකුණ අත උඩින් වම් අත තබාගෙන අපි එන්නට ඕන. වම් අතට ලබා දෙන ජේසුව ඔබ දකුණ අතින් අනුභව කරන්න මේ ස්ථානයේ තුලම ඔබ එන්නට ඉස්සෙල්ලා සප්සාද වහන්සේ ලබන්නට සැනිටයිසර් වලින් ඔබගේ දෙයත් පිරිසිදු කරගන්නද කියලා ඔබට මතක් කරනවා. දේවස්ථානයේ එළියේ ඉන්න අය සඳහා දිව්සප්සාද වහන්සේ ලබා දීමට දේව මාතා වහන්සේගේ ප්‍රතිමාව ළඟ මේ සම්ගෘහයේ පැත්තේ ගරු කන්‍යා සොහොයුරිය සප්සාද වහන්සේ ලබන්නට දෙනවා. අනිත් අය කරුණාකරලා දේවස්ථානයේ ඇතුළතින් ඇවිල්ලා සප්සාද වහන්සේව ලබා ගන්නට කියලා මතක් කරනවා.
අවසාන යදව සඳහා නැගිට සිටින්න. අපගේ දෙවී ස්වාමිනී අප කරන යාඥා ඇසුව මැනව ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශ්‍රී මරණය හා උත්ථානය නැමැති ප්‍රසාද නිධානය මගින් ඔවුන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තියේ සහභාගී වී ඔබ වහන්සේගේ සැනසීමේහි හා මහිමයෙහි පංගුකාරයන් වීමට අපට මඟ සැලසුව මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලෙන්ම අපට ලැබේවා. ආමේන්. කරුණාකර සුළු මොහොතකට වාඩි වෙන්න. ඔබට මතක් කරනවා අද දවසේ අපගේ ඉතිරි වැඩ කටයුතු පිළිබඳව. දවල් 11 මාරට අපගේ ඊළඟ මංගල දිව්‍ය පූජා යාගය පැවැත්වෙනවා. අපි 11ට ජපමාලයෙන් ආරම්භ කරනවා. ඒ වගේම සවස් 3 මාරට දේව මාතා වහන්සේගේ ප්‍රතිමාව වීදි සංචාරය කිරීම ආරම්භ කරනවා. ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව කුඩා කණ්ඩායම් නායක පියවරුන් සහ නුවාන පියවරුන් තමයි මූලිකත්වය අරගෙන ප්‍රතිමාව යා යුතු මාර්ගය දක්වන්නේ. ඒ වගේම ගීතිකා කණ්ඩායම සහ අවසානයේ දෙව්මවුන්ගේ ප්‍රතිමාව පෙරහැරේ ගමන් කරනවා. මම විශ්වාස කරනවා මේ වන විටත් ඔබගේ ප්‍රදේශයන් ඔබ සුද්ධ පවිත්‍ර කරලා ඔබ අලංකාර කරලා ඇති කියලා දෙව්මවුන් පිළිගන්නට ඔබ සූදානම් ඇති කියලා ඔබෙන් ඉල්ලා හිටිනවා. ඔබ හැමෝම ගෞරවය දක්වන්න මම හිතන්නේ මේ අවස්ථාව අපිට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. අපේ සෑම ප්‍රදේශයකටම ප්‍රතිමාව වැඩම කරවන ඒ නිසා දෙව්මවුන්ට ඔබගේ ආදර ගෞරවය දක්වන්නට කියලා මතක් කරනවා. ඒ වගේම ප්‍රතිමාව ඔබේ නිවෙස් පසු කරලා ගියාට පසු ඔබට ආරාධනා කරනවා සවස දෙව්මවුන්ගේ ආශිර්වාදයට කැපකිරීමට සහ අවසාන දිව්‍ය යාගයට සහභාගී වන්නටයි කියලා හවස් වරුවේ පවුලක් හැටියට. ඒ වගේම හවස් දිව්‍ය පූජාව පවත්වන්නේ අපි ප්‍රතිමාව දෙව්මැදුරට ආවයන් පස්සේ ඒ පවත්වන්නේ අපගේ මීසමින් බිහිවුණු පූජා ප්‍රසාදින් වහන්සේලාගේ මූලිකත්වයෙන් මෙවර ප්‍රධානත්වයේ ගන්නේ අපගේ ජ්‍යෙෂ්ඨ පියතුමන් වන ගරු ග්‍රෙගරි ජයන්ත පියතුමා. උන්වහන්සේ සමග අනිකුත් පූජා ප්‍රසාදින් වහන්සේලා හවුල් දිව්‍ය පූජා යාගයට සවස අපගේ කුරුස සෙවන මණ්ඩපය තුල ඒකරාශී වෙනවා. ඔබටත් ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම හෙට දවස අපි සාමාන්‍ය මංගල්‍යයට පහුවෙනිදා දෙව්මෑණියන්ට ස්තුති කරන දිනයක් හැටියට පවත්වනවා. හෙට අපි සවස් 6ට දිව්‍ය පූජාව 6ට අපි ජපමාලය ආරම්භ කරනවා. අපි 6:00 දිව්‍ය පූජාව පටන් ගන්නවා. ඒ වගේම හෙට දවස තවත් වැදගත් දවසක් නොවැම්බර් මාසයේ 1 වෙනිදා සියලු සාන්තුවරයන්ගේ මංගල්‍ය දිනය. ඒ නිසා ඒ විශේෂී දිනයක් අපි ක්‍රිස්තියානීන්ට ඒ නිසා ඔබට ආරාධනා කරනවා හෙට දවසේ එම දිව්‍ය පූජාවට සහභාගී වන්නටයි කියලා. ඒ වගේම අනිද්දා ඒ කියන්නේ අඟහරුවාදා අපි නැසී ගිය විශ්වාසයෙන් සිහි කරන දිනය. මේවර අපි කොරෝනා තත්වයක් තුළ වුණත් අපි ඒ පිළිවෙත අපි නොකර ඉන්නේ නැහැ. අපි කරනවා. අපිට ගිය වර්ෂයක කරන්නට බැරි වුණා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා අද සහ හෙට දවස් ඒ වගේම අනිද්දා දිනයන් අපගේ කනත් අපි විවෘත කරලා තියෙන්නේ පල්ලියේ ඉදිරි පිට පල්ලියේ පිටුපස්ස කනතු. ඒ නිසා ඔබ ඔබගේ ඥාතීන් මිහිදාන් කරපු තැන් සුද්ධ පවිත්‍ර කරන්නට අවශ්‍ය නම් ඒවා සුද්ධ පවිත්‍ර කරන්නට කියලා මතක් කරනවා. අපි මේ වෙන විට බොහෝමයක් සුද්ධ කරලායි තියෙන්නේ. නමුත් තව අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරන්නට කියලා ඔබගෙන් ඉල්ලනවා. පූජාවන් පැවැත්වෙන්නේ උදේ 6ට පල්ලිය ඉස්සරහා කනත්තේ පාරායිනේ තියෙන කනත්තේ දිව්‍ය පූජාව පැවැත්වෙනවා. 5:00ට අපි කොන්තේ ආරම්භ කරනවා පාන්දර. ඒ වගේම හැන්දෑවේ 5:00ට පල්ලිය පිටිපස්සේ කනත්තේ අපි ජපමාලයත් ඊට පස්සේ මලවුන්ගේ කොන්තයත් අපි කියනවා. ඉන් අනතුරු අපි දිව්‍ය පූජාව ආරම්භ කරනවා. ඒ නිසා ඔබට පැමිණිය හැකි අවස්ථාවන් සඳහා ඒ වගේම සියලු සෞඛ්‍ය මාර්ග අනුගමනය කරන්නට කියලා මතක් කරනවා. දුරස්තරව ඉන්න ඒ වගේම ඔබ මූණු ආවරණ දාලා ඉන්න
ඒ වගේම ඔබගේ දෙයත් සැනිටයිසර් වලින් පිරිසිදු කරගන්නට කියලා ඔබට මතක් කරනවා. ඒ වගේම අද දවසේ දෙවිඳුන්ට විශේෂම ස්තුතිවන්ත වෙනවා ත්‍රිත්වික දෙවි පියාණන්ට යහපත් කාලගුණයක් පැහැපත් කාලගුණයක් අද උදේ අපිට ලබා දුන්නා මේ දිව්‍ය පූජාව පවත්වන්නට. ඒ නිසා ත්‍රිත්වික දෙවි ස්වාමින් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ උදෑසන ප්‍රශංසාව සහ මහිමය පුද කරනවා. ඒ වගේම ජපමාල රාජේශ්වරිය වන අපගේ දයාබර මෑණියන්ට අපි ස්තුති කරනවා අද දවසේ මේ දිව්‍ය පූජා යාගය යහපත්ව නිවැරදිව දෙවි පියාණන්ට ඔප්පු කරන්නට අපත් සමග ඒක රාශී වීම ගැන ජපමාල මවුන්ට අපගේ හද පිරිතුතිය පුද කරනවා. ඒ වගේම සුදෝ ජුසේ මුනිදුන්ටත් අපගේ ස්තුතිය පුද කරනවා උන්වහන්සේගේ මධ්‍යස්ථ යාඥා පිහිට අපට ලබා දීම ගැන. ඒ වගේම ඊළඟට මගේ විශේෂ ස්තුතිය හිමි වෙන්නේ මේ ග්‍රාමයෙන් බිහි වුණු අලුත්ම පූජා ප්‍රසාදීන් වහන්සේ වන ගරු ප්‍රශාන් මහිම ගුණවර්ධන පූජා ප්‍රසාදීන් වහන්සේට. උන්වහන්සේ දැනට බොරැල්ල සියලු සාන්තෝරීන්ගේ දේවස්ථානයේ සහායක පියතුමන් ලෙස කටයුතු කරනවා. උන්වහන්සේ බොහෝමයක් දක්ෂතා රැසක් තියෙන පූජා ප්‍රසාදීන් වහන්සේ කෙනෙක්. විශේෂයෙන් සංගීතය සම්බන්ධව උන්වහන්සේට ලොකු දැනුමක් තියෙනවා. අද අපි ඇහිච්ච සමහර ගීත උන්වහන්සේ විසින් පබදන ලද ඒ වගේම තනු එකතු කරන ලද ගීත. ඒ නිසා අපි යාඥා කරමු උන්වහන්සේගේ පූජක ජීවිතේ පටන් ගන්න තාම අවුරුද්දක් ගෙවුණා විතරයි. ඒ නිසා දිගු ගමනක් යන්නට විශේෂයෙන් ජපමාල මෑණියන්ගේ මැදිහත්කම අපි ඉල්ලලා යාඥා කරමු. ඒ වගේම මේ සියලු අසංගත තත්වයන් පහ වෙලා සක්‍රීයව දේව සේවාවේ යෙදෙන්නට පූජක පුතෙක් හැටියට දේව වරම් දෙන්නටයි කියලා අපි දෙව් මවුන්ට උන්වහන්සේ වෙනුවෙන් යාඥා කරමු. ස්තුති පියතුමනි අපගේ ආරාධනාව පිළිගෙන අද දවසේ ඔබගේ ගමට පැමිණීම ගැන ඒ වගේම හැම මංගල්‍යයකටම එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම හැම මංගල්‍යයකම හවස දිව්‍ය පූජාව අපි හවුල් පූජාවක් හැටියට තියෙන්නේ. තව අවුරුදු 3කට පස්සේ ඔබ වහන්සේ තමයි ප්‍රධාන පූජකතුමා හැටියට හවුල් පූජාව එක් වෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේට මතක් කරනවා හැම අවුරුද්දකම මංගල්‍ය දවසේ හැන්දෑව වරුව විවේකව තියාගන්න ඇවිල්ලා සමීසමේ අනිකුත් පූජා ප්‍රසාදීන් වහන්සේලාත් එක්ක එකතු වෙලා ගමක් හැටියට දෙව් මවුන්ට ගෞරවය ආදරය සහ දෙවි පියාණන්ට ප්‍රශංසා කරන මොහොතක් හැටියට පාවිච්චි කරන්නට. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අද දේව වන්දනාවට දායක වුණු අපගේ මීසම් ධර්ම සේවා සභාවේ සියලු දෙනාට දේව වන්දනාවට උදව් වුණු ඒ වගේම පූජා සහායක දරුවන්ට කවදත් නිතර හැම වෙලාවෙම දිව්‍ය පූජාවන් වලදී සහ ඒ විතරක් නෙමේ අනික් හැම වැඩකදීම ලොකු අය වගේ හරියට වැඩ කරන ඒ දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ එකමුතු ගීතිකා කණ්ඩායම් දෙකට අපගේ තිබිච්ච ගීතිකා කණ්ඩායම අලුතෙන් හැදිච්ච ගීතිකා කණ්ඩායම සාන්ත සිසිලියා ගායනා කණ්ඩායම සහ සුදෝ ජපමාල මාතා ගීතිකා කණ්ඩායම් දෙකටම ස්තුතිවන්ත වෙනවා. අද දිව්‍ය පූජාවේදී එකතු වෙලා ගීත ගායනා කිරීම ගැන. ඒ වගේම අපගේ දීර්ඝ ස්තුති කිරීම අපි සන්ධ්‍යාවේදී මේ අවුරුද්දේ දිග දේවල් ගොඩක් අඩුයි කොරෝනා නිසා. නමුත් අපි අනිකුත් විස්තර සහිතව ස්තුති කිරීම අපි හවස දිව්‍ය පූජාවත් සමග ප්‍රකාශ කරන බව මතක් කරනවා. අපි හැමෝම නැගිටිමු අවසාන යාඥාවට. යාඥාවෙන් පසු ජපමාල මවුන්ගේ ප්‍රතිමාවෙන් ඔබ ආශිර්වාද කරනවා. අපි ඒට සහභාගී වෙමු. ඒ වගේම ඔබට මතක් කරනවා ඔබ වාඩි වෙන්නට පාවිච්චි කරපු පුටු ඔබ නැවත ඔබ ඒව අරගත්ත ඒ හට් එකට ගිහිල්ලා තියන්න. ඒ වගේම ඔබ එක එක පුටු අරගෙන ඇති කරුණා කරලා ඒ අදාළ පුටු අයිති කාණ්ඩයට විතරක් ඒ පුටු ඇතුල් කරන්න. මොකද සමහර පුටු මාරු වෙලා දැම්මොත් ඒවා කැඩෙන්න පුළුවන්. ඒ නිසා ඒ පාට පුටු ඔබ අරගෙන තිනවා. ඒ පාට ඒවා ඒ පාට ගොඩවල් වලම ගොඩ ගහලා බිත්තියට හේතු වෙන්නම ඒ පුටු ටික තියන්නටයි කියලා ඔබට මතක් කරනවා. අපි දැන් අවසාන යාඥාවට සහභාගී වෙමු. දේව ආශිර්වාදය ලබා ගැනීම සඳහා හිස නමා යාඥා කරන්න. පරමෝත්තම වූ දෙවියන්ගේ ආශිර්වාදය සමදා ඔබ සමග රැඳෙමින් ඔබ හා සමග ජීවත් වනසේක්වා. ස්වර්ගීය දෙවියන් ඔබගේ අවශ්‍යතාවයන් වලදී ඔබ හා සමග සිටමින් කන්‍ය මරියෝත්තමාවන්ගේ මැදිහත්කම තුළ ඔබට
එම අවශ්‍යතාවයන් සපුරාලා දෙනසේක්වා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව පරාක්‍රම දෙවී මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයාණන් වහන්සේද ඔබ ආශිර්වාද කරන සේක්වා. ආමේන්. යන්න සාමයෙන් ගොස් එකිනෙකා සමග ආදරයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මාදෑබර සහෝදර සහෝදරියනි, පුංචි වචනයක් මම කියන්නට උවමනාමයි කියලා මට දැනුණා. ඒ තමයි අපේ මීසම සාමාන්‍යයෙන් පදවියේ ගණන් ගන්නේ අලුත් මීසමක් විදියට. අරාඩියම් බලම අලුත් මීසම ෆාදර්ස්ලා කතා කරන්නේ අන්නේ වගේ. මේ නව මීසම නවතාවයකට පත් කරේ අපිත් එක්ක ඉන්න මේ ගරු රුවන්වැලි ලියනගේ පියතුමා. දැන් අවුරුදු 5කට කලින් මේ පල්ලෙට ආපු ඔබ වටපිට බලද්දී තියෙන නවතාවය බොහොම අනර්ගයි, විශිෂ්ටයි පියතුමනි. ඒ නවතාවේ උච්චතම දෙය තමයි අල්තාරය ගොඩනැගීම. මම අද උදේම ඇවිල්ලා අල්තාරය ළඟ දන ගහගෙන අල්තාරය දෙස බලාගෙන යාඥා කරේ දෙවිඳුන්ට තුති දෙමින්. මේ වගේ අල්තාරයක් අපේ පුංචි පල්ලියට ලබා දුන්නාට ස්තුතියි. ඒට අවියක් විදිහට, ආයුධයක් විදිහට දෙවියන් වහන්සේ යොදාගත්තේ ගරු රුවන්වැලි පියතුමා. ඉතින් උන්වහන්සේට ඒ උන්වහන්සේගේ විචක්ෂණ ශක්තියට, ඒ වගේම ඒ දොරදැක්මේ බුද්ධියට, විශේෂයෙන්ම නිර්මාණශීලී දක්ෂතාවයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපේ මුළු ග්‍රාමයේම නියෝජනය කරමින් ගරු පියතුමිනි, ඔබ වහන්සේට අපේ ආණ්ඩුවල මේ ජනතාව වගේම මම සහ පියතුමන්ලාද බොහෝම ණයගැති අපේ මේ පල්ලියට කරපු මේ නවතාවය වෙනුවෙන් ස්තුති පියතුමිනි. අපි අපගේ සිරිතක් තියෙනවා අපිත් එක්ක එකතු වෙන පූජා ප්‍රසාදින් වහන්සේලාට ස්තුතිය සලකුණක් හැටියට පුංචි තිලිනයක් මිසමක් ලෙස පුද දෙන්නට අද අපගේ දිව්‍ය පූජාව සංවිධානය වෙන්නේ ධර්ම සේවා සභාවෙන්. ධර්ම සේවාව සභාව නියෝජනය කරමින් අපගේ ගීතිකා කණ්ඩායමේ ලේකම්තුමිය වන රෝස් මහත්මියට ආරාධනා කරනවා ගරු පූජා ප්‍රසාදින් වහන්සේට පුංචි තිලිනයක් අද දවසේ අප අතරට පැමිණීම සනිටුහන් කරමින් දෙන්නටයි කියලා ගෞරවයෙන් පිළිගන්නට කියලා මහිම පීතුමන්ට ආරාධනා කරනවා.
ඔබන්සේ අරයාලමින් අපේ සතුරන්ගෙන අප දලවා දේවා අපගේ දෙවි වූ ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ සුදු සාන්තුගේ නාමයෙන් ආමේන්. ඔබ සැමට සුබ මංගල්‍යයක් වේවා. එසේම වේවා. ජේසු පිටයි ජේසුස්